දුවන ස්වර වල මොන අපේ මාතෘකාව. මේ දුවන ස්වරය තවත් දුවන ස්වරයකින් වෙන් කරලා හඳුනා ගන්න ඕන කරන මූලික කාරණා තුනක් තියෙනවා. මේ මූලික කාරණා තුන අනුව තමයි අපිට දුවන ස්වරය තවත් දුවන ස්වරයකින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේ දුවන ස්වර වල වෙන් කරලා හඳුනා ගන්න ගුණ එකක් තමයි තාරතා. අනිත් එක හඬේසර. හඬේසර කියන සමාන වචනයක් තමයි විපුලතාව. අනිත් කාරණේ තමයි දුවන ගුණේ. මේ කාරණා තුන අනුව තමයි එක් දුවන ස්වරය තව දුවන ස්වරයකින් වෙන් කරලා හඳුනා ගන්න හැකි වෙනවා. ඊට පස්සේ තරගවල මේ තාරතාවය කියන්නේ මොකක්ද කියලා. මේ තාරතාවය කියන එක රඳාපව තින්නේ සංඛ්‍යාතෙමයි. එතකොට මේකනේ දුවන ස්වරයක සංඛ්‍යාතය වෙනස් වෙනකොට තාරතාවය කියන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ වැඩි සංඛ්‍යාතයක් තියෙන එකක් වුණොත් එහෙම උස්සුවරයක් වෙනවා. අඩු සංඛ්‍යාතයක් තියෙන එකක් වුණොත් එහෙම පහත් සූරයක් වෙනවා. දැන් අපි දන්නවා මේ ඊට කලින් ගමන තරංගවල ඉගෙන ගත්ත සරසුල්. මේ සරසුල් හදලා තියෙන්නේ ඒ සරසුල් කට්ටලයක් ගත්තාම ඒ සරසුල් කට්ටලේ වෙනස් සංඛ්‍යාතෙන් සරසුල් තියෙනවා. ඒක මේවා එහෙනම් ඒ සරසුලේ සංඛ්‍යාතය කියන එක හදලා තියෙන්නේ මේ තාරතාවයෙන් මත සඳහන් වශයෙන් ගුණාංගයේ උදාගෙන තමයි හදලා තියෙන්නේ. ඒකට අපිට සංගීත සූර ගත්තොත් එහෙම මේ සංගීත සූර හදලා තියෙන්නේ සංඛ්‍යාතයෙන් තමයි හදලා තියෙන්නේ. අපි දන්නවා මේ සරිගම පදනිස කියන එකේ ඒකට අදාළව මේ සංඛ්‍යාත දෙකම අපි ලියලා තියෙනවා. සා කියන එක 250යි විදිහට දී කියන එක 288යි. මේ විදිහට සංගීත සූර 8ට හරියන්න සංඛ්‍යාත 8ක් තියෙනවා. එතකොට දැන් සරසුල් නිපදවලා තියෙන්නේ මේ සංගීත සූර වල සංඛ්‍යාත වලට අනුරූපව තමයි සරසුල් නිපදවලා තියෙන්නේ. අපි දන්නවා මිනිස් කන සාමත්‍ර ප්‍රාන්තයේ තිබෙන කියලා මිනිස් කන සංවේදන පරාසය 20යි හර්ට්ස් ඉඳලා 20000 හර්ට්ස් දක්වා අපි සංවේදී පරාසය. ඊපස්සේ සංඛ්‍යාතයේ 20000 හර්ට්ස් වඩා වැඩි වෙන ස්වර වලට අපි කියනවා අතිද්වනිත ස්වර කියලා කියන්නේ. අපි දන්නවා ආලෝකයේ වර්ණය ගත්තම දෘශ්‍ය ආලෝකය හැදලා තියෙන වර්ණ හතක එකතුවකින්. එතකොට මේ වර්ණ හත ගත්තාම සංඛ්‍යාතයත් එක්ක තමයි මේ වර්ණ හත වෙනස් වෙන්නේ. එහෙනම් මේ වර්ණ හත හැදලා තියෙන්නේ කොහොමද? සංඛ්‍යාත වෙනස් වෙන හින්දා තමයි වර්ණ හතක් හැදලා තියෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍ය උදාහරණ විදිහට වවුලෙක් ගත්තොත් එහෙම වවුලට නිෂ්පාදනය කරන්න පුළුවන් 125000 හර්ට්ස් වඩා වැඩි සංඛ්‍යාත තියෙනවා නිකුත් කරන්නත් පුළුවන් එහෙමකම් දෙන්නත් පුළුවන්. ඒක වවුල දන්නත් ඇති මේ අපි ලෝක රාජ්‍යයේ පාරිමිති කතා කරපු එකක් තමයි මේ යා බාධකයක් හඳුනාගන්නේ පියාඹා යනකොට සංඛ්‍යාත නිකුත් කරුවා ඒ බාධකයේ විදිහට පරාවර්තන ආවට පස්සේ එයා හඳුනගන්න බාධකයේ කොතනද දෙන්න තියෙන්නේ කියලා. ඒකෙන් තමයි වවුලේ යන්නේ උදාගන්න යස සංඛ්‍යාත නිකුත් කරලා තමයි එයා හඳුනාගන්නේ ගමන් මාර්ගය. ඊට පස්සේ අපේ නිර්මාණකාර තමයි හඬේසර. මේ හඬේසරකම කියන තව සමාන වචනයක් තමයි විපුලතාව. ඒකවල මේ හඬේසර කියන එක රඳා පවතින්නේ අදාළ තුනි තරංගේ ත්‍රිවතාවය මත රඳා පවතින එක තමයි හඬේසරේ තියෙන්නේ. ඒකත් මේ ත්‍රිවතාවය කියන එක අපි අර්ධයක් ඉගෙන ගන්න ඕන. මේ ත්‍රිවතාවයේ අර්ධයක් තියෙන්නේ ධ්වනි තරංගේ ගමන් කරන දිශාවට ලම්බකව ගන්නාලා ඒකක වර්ගඵලයක් කරනවා. තප්පරයකට දාලා යන ධ්වනි ශක්තිය තමයි ත්‍රිවතාවය කියලා කියන්නේ. මම මේ දාලා තියෙන්නේ මේ තියෙන්නේ ධ්වනි තරංගේ ගමන් කරන දිශාව. එතකොට මේ ගමන් කරන දිශාවට ලම්බකව කැඩලේ වර්ගඵලයක් කරන් තියෙනවා. එතකොට මේ කැඩලේ වර්ගඵලය හරහා තප්පරයකට යන ධ්වනි ශක්තිය තමයි ත්‍රිවතාවය කියලා කියන්නේ. අපි එහෙනම් කැඩලේ වර්ගඵලය හරහා t කාලයකදී ගමන් කරන ධ්වනි ශක්තිය කැපිටල් E නම් අපිට ලියන්න පුළුවන් අර අත්දැකීමක්ම I සමානයි E බෙදීම TA කියලා. එහෙනම් අපිට E සමානයි I TA කියලා සමීකරණය ලැබෙනවා. මතක තියාගන්න ලේසි සමානයි I TA කියලා. මේ E කියන්නේ ධ්වනි ශක්තිය, I කියලා කියන්නේ ත්‍රිවතාවය, T කියන්නේ කාලය, A කියලා කියන්නේ අර ධ්වනි තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව ගන්නාද වර්ගඵලය තමයි කැපිටල් A කියලා කියන්නේ. අපිට දැන් මේකෙන් පුළුවන් මේ සමීකරණේ ත්‍රිවතාවයට එකක ගන්න පුළුවන් මාන හදන්න පුළුවන්. මේ එක ගන්න දාලා තියෙනවා. I සමානයි E බෙදීම T වරක් ඒ. මොන අපි දන්නවා ඒ කියන්නේ ශක්තිය. ශක්තිය මන්නේ ජූල් වලින්. T තප්පර වර්ගඵලයේ වර්ග මීටර නම් අපිට ලැබෙනවා වර්ග මීටරයට තප්පරයට ජූල් කියලා තමයි ඒකක ලැබෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා තප්පරයට ජූල් කියන්නේ මොකක්ද? වෝල්ට්. එහෙනම් ලියන්න පුළුවන් වර්ග මීටරයට වෝල්ට් කියලා තමයි එකෙන් අපිට මේකේ ඒක දෙකක් හදාගෙන දෙනවා.
ඊට පස්සේ මම කරලා තියෙන්නේ මේ J ශ්‍රේණිය කියනවා M ඍණ දෙක. එතකොට මේ J කියලා කියන්නේ මොකද? ජූල්. එහෙනම් අපිට ජූල් වලට දාන්න පුළුවන්. අපි දන්නවා මේ කාර්ය කියලා කියන්නේ නැත්නම් E කියලා කියන්නේ බලය වල විස්තර. ඉතින් මම කරලා තියෙන්නේ බලය නිව්ටන් කරනවා. විස්ථාපනයේ මීටර දැම්මහම දැන් මෙතන M ඍණ දෙකට M එකක් කැපුණාට පස්සේ M ඍණ එකක් එනවා. එහෙනම් අපිට ලැබෙනවා තප්පරයට මීටරයට නිව්ටන් කියලා එක එකක් ආවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ මොකක්ද? මේකේ මූලික එකක් මට හදන්න ඕන. මූලික එකක් හදන්න මම ජූල් වලට දාලා තියෙනවා. ජූල් කියලා කියන්නේ මේක ආදේශ කරපුවාම බලය කියලා කියන්නේ kg ms විනේ දෙක. ඒක m වලින් වැඩිුණාට පස්සේ ලැබෙනවා kg m වර්ගයේ s වෙන දෙක. වැඩි කිරීම අපේ තිබුණ s වෙන එක මේ තියෙන වර්ග මීටරයට. දැන් අපේ වර්ග මීටරයට කැපිලා ගියපුවාම ඒ දෙක අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ලැබෙන kg x වෙන තුන කියලා මොකද මේක A level විභාගවල බහුවර්ණයේ පළවෙනි උත්තරේ තියෙනවා මේ ඒක ටික লীලා වෙලා මේ තීව්‍රතාවය කියන්නේ මොනවද මොකක්ද කියලා අහන්න. අනිසර් තීව්‍රතාවය මත හදාගන්න කියලා අපි කතා කරනවා. ඒක උදේ මේ අව සම්බන්ධතාවයක් තියෙනවා. මේ තරංගයේ විස්තරයේ සිම්බල් A නම් මේ තීව්‍රතාවයේ අනුව සමානුපාතිකයි විස්තරයේ වර්ගය. එහෙනම් දැන් අපිට තේරෙනවා තරංගයේ විස්තරය කියලා කියන්නේ මේ පැත්තද විස්ථාපනය අරගෙන මේකට කාලයක ප්‍රස්තාරයක් හැදුවොත් එහෙම මෙන්න මේ කාලක්ෂය ඉඳලා විස්ථාපනයෙන් උත්තරින් දුර තමයි සිම්බල් එක කියලා තියෙනවා විස්තරය කියලා කියනවා. ඒ කියන්නේ දේවතාවයකින් අනුව සමානුපාතිකයි විස්තරයේ වර්ගය. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් විස්තරය වැඩි නම් ත්‍රිවතාවය වැඩි වෙනවා. විස්තරය අඩු වෙනවා ත්‍රිවතාවය කියන කඩු වෙනවා. එහෙනම් මේක හැබැයි දැන් ත්‍රිවතාවය කියන එක අපි දන්නේ නැහැ. අපි කලින් ත්‍රිවතාවය කියන සමීකරණයකට ආයි සමාන t විදීම t වරක් කියන්නේ. ඒ කියන්නේ අපිට ත්‍රිවතාවය කියන එක නිර්පේක්ෂව මනින්න පුළුවන් රාශියක්. හැබැයි අපි දන්නවා ඒකෝ શબ્දයක් කෙනෙකුට කෙනෙක් නිෂ්පාදනය කළොත් එහෙම කීප දෙනෙක් කිව්වොත් එහෙම මේ શબ્දයේ කියන එක එක එකට ඇහෙන ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙනම් මේ ත්‍රිවතාවය කියන එක නිර්පේක්ෂව මනින්න පුළුවන් රාශියක් වුණාට හදේසර කියන එක අසන්නාගේ සංවේදීතාවය මතරදාබද අපි පන්ති කාමරයක් ගත්තා තිකේ කිනාගේ කංගෙන් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිවතාවය නිර්පේක්ෂව මනින්න පුළුවන් හදේසර කියන එක අසන්නාගේ සංවේදීතාවය මතරදාබද රාශියක්. ඒ හින්දා අපි දැන් හදේසර කියන එක මනින්න ඕන ත්‍රිවතාව දෙක අනුපාතයක් විදියට. එතන මේ එහෙනම් ත්‍රිවතාව දෙක අනුපාතයක් විදිහට මනිනවා නම් එකක් තියෙන්න ඕන නිර්දේශ ත්‍රිවතාවයක් තියෙනවා. ඒ හින්දා අපි අපේ භෞතික විද්‍යාව විසින් නිර්දේශී සාමාන්‍ය ජීවිතයක් හදන් තියෙනවා. මේ නිර්දේශ ත්‍රිවතාවයක් කියන එක හදාන්න තියෙනවා. මේ ත්‍රිවතාවය හදාගෙන තියෙන්නේ මනුස්ස සාමාන්‍ය නිරෝගීමත් මිනිස්සෙකුට කනට හෙන අවම ත්‍රිවතාවය කියලා අරන් තියෙනවා. අපි ඒක සංකේතයක් විදිහට දානවා I note කියලා. මෙන්න මේ I note වල අගය 10 වෙන 12යි වර්ග මීටර ඩොට් කියලා තමයි අරන් තියෙන්නේ. මේකට ලස්සන නමකුත් කියනවා. ශ්‍රව්‍යතා දේහාලිය කියලා කියන්නේ මේක තමයි අපේ නිර්දේශ ත්‍රිවතාවය. ඊට පස්සේ තව එකක් කරන් දෙන අපේ මිනිස් කරට අහන්න පුළුවන් අපිට අපහසුතාවය දැනෙන ඒකට කියනවා වේදනා කියන දේ ත්‍රිවතාවය. ඒකටම I කියලා අරන් තියෙනවා. මේ I වල අගය 1 වර්ග මීටරයට ඩොට්. මේක තමයි අහන්න පුළුවන් අපිට වේදනා කියන දේ ත්‍රිවතාවය කියලා කියන්නේ. එහෙනම් දැන් අපිට වෙනවා මේක 10 වෙන 12 මේක එක. එහෙනම් දැන් 10 වෙන 12 ඉඳලා එකක් කියලා කියන්නේ විශාල පරාසයක්. මේ විශාල පරාසයක් තියෙන එක ඉඳලා අපි හදාගෙන තියෙනවා ලඝු ආශ්‍රිත අනුපාතයක් විදිහට හදන්න තියෙන මේ හඩේසර හොයාගන්න හැටි. ඉතින් අපි හඩේසරේව ධ්වනි ත්‍රිවතාව මට්ටම මනින්න ඩෙසිබල් කියලා එකක අර්ථ දක්වගෙන තියෙනවා. මම ඒක මේ දාලා තියෙන්නේ මේ එකේ ඉඳලා 10 වෙනි 12 පරාසය තියෙන එක අපිට කෙටි කරගන්න පුළුවන් ඒ ලඝු ආශ්‍රිත නිර්මාණයක් හදන්න තියෙනවා. මේ හදාගෙන තියෙන ඒකට කියන්නේ ධ්වනි ත්‍රිවතාව මට්ටම කියලා. මේ ධ්වනි ත්‍රිවතාව මට්ටම මනින්න යොදා ගන්න ඒකකේ තමයි ඩෙසිබල් සිම්පල් B කැපිටල් B.
සංකේත දානවා. දැන් මෙන්න අපේ සමීකරණේ මේ බීට තමයි මම දාලා තියෙන්නේ දෙවන ත්‍රිවතා මට්ටමකට දාන සංකේතේ. එතකොට උන් දාලා තියෙනවා බීට කියන එක සමානයි 10යි log 10 i බෙදීම i නෝට්. එතකොට මේ i නෝට් කියලා කියන්නේ නිර්දේශ දෙවන ත්‍රිවතාවය. එතකොට අපි නිර්දේශ දෙවන ත්‍රිවතාවය දෙගන්නේ මෙන්න මේ 10 12යි වර්ග මීටර වෝල්ට් කියන එක තමයි නිර්දේශ දෙවන ත්‍රිවතාවය. i කියලා කියන්නේ දෙන ත්‍රිවතාවය. දැන් අපි මම හදලා තියෙනවා අපි අවස්ථා දෙකකට දාලා ශ්‍රව්‍යතා දේහාදී මට්ටමට අනුව ත්‍රිවතා මට්ටම කොච්චරද වේදනා දේහාදීට අනුරූප ත්‍රිවතා මට්ටම කොච්චරද කියලා මේ ත්‍රිවතා මට්ටම සමීකරණ දාලා. එතකොට අපි දැන් සමීකරණේ බීට සමානයි 10 i බෙදීම i නෝට්. එතකොට මේකේ i කියලා කියන්නේ වේදනා ශ්‍රව්‍යතා දේහාදී මට්ටමේ හින්දා i ට ගන්නේ 10 12. නිර්දේශ දෙවන ත්‍රිවතාවේ කොහොමද 10 12. එහෙනම් අපිට මේකේ සමීකරණ ආදේශ කරපුවාම i වෙනුවට දාන්නේ 10 12 i නෝට් කියන්නේ 10 12 මේකට මේක කැපිලා ගියපුවාම එකක් වෙන log 10 කියලා කියන්නේ බිඳුවයි බිඳුව වලින් 10 කියලා කියන්නේ ත්‍රිවතා මට්ටම බිඳුවේ ඩෙසිබල් කියලා ලැබෙන්නේ ඒ ශ්‍රව්‍යතා දේහාදී මට්ටමට අනුරූප ත්‍රිවතා මට්ටම. ඊට පස්සේ වේදනා දේහාදීට අනුරූප ත්‍රිවතා මට්ටම ගණනය කරන්න ගියපුවාම i කියන්නේ මෙතන අපි මේ කතා කරපු එකයි වර්ගමීටරයට වොට් කියන එක. i නෝට් කියලා කියන්නේ නිර්දේශ දෙවන ත්‍රිවතා මට්ටම ත්‍රිවතාවේ ඒක 10 12. දැන් මේක ආදේශ කරපුවාම 10 log 10 ඒක බෙදීම 10 12. එහෙනම් දැන් මේක 10 12 උඩට ගියපුවාම 10 12 බලයක් වුණා 10 log 10 10 12. එහෙනම් log 10 10 12 කියලා කියන්නේ 12. ඒතකොට 10 වැඩි කිරීම 12 කියලා කියන්නේ 120 ඩෙසිබල්. මේක අමාරු දෙයක් නෙමෙයි. log 10 10 12 කියලා කියන්නේ log 10 10 12 වෙන්නේ 12. ඉතින් 12 වැඩි කිරීම 10 කියලා කියන්නේ 120 ඩෙසිබල්. එහෙනම් දැන් මිනිස් කරට ඇහෙන පරාසය 0 ඩෙසිබල් ඉඳලා 120 ඩෙසිබල් තමයි වෙන්නේ. අපි දෙවන ත්‍රිවතා මට්ටමේ උදාහරණ ගානක් හදන්න යන්නේ. මම දාලා තමයි කෝඩ් එකේ මේක කියන්නේ පංචකාමරයක පවතින ශබ්දේ ත්‍රිවතාවයේ 10 වර්ග මීටර වෝල්ට් නම් ශබ්දේ ත්‍රිවතා මට්ටම ඩෙසිබල් වලින් හොයන්නේ. ඒකට අපි හැම වෙලේම මතක තියාගන්න ඕන අර දෙවන ත්‍රිවතා මට්ටමේ සමීකරණේ i නෝට් කියන එක අපිට දෙන්නේ නැහැ. i නෝට් එක මතක තියාගන්න ඕන. i නෝට් කියලා කියන්නේ නිර්දේශ දෙවන ත්‍රිවතා. ඒක අපි දන්නවානේ 10 12 කියලා. i තමයි දීලා තියෙන්නේ 10 7ක් කියලා. ඒකට i සමානයි 10 7යි. i නෝට් කියන එක 10 12. දැන් මොකද කරන්නේ මොකද්ද? ඊට සමානයි 10 ලොග් 10. i බෙදීම i නෝට් සමීකරණය දැම්මහම i වෙනුවට 10 7යි. i නෝට් එකට 10 12 දාලා ගත්තාම මේකේ 10 4 10 12 කැපුණාම 10 5 10 5ක් කියන්නේ ඒ ඍණ 5 ඉතින් උඩට ගියපුවාම 10 5 නම් 10 ලොග් 10 10 5. එතන මේ log 10 10 5 කියලා කියන්නේ 5. 10 වර 5 කියලා කියන්නේ 50 ඩෙසිබල්. ඒ ගානේ කියනවා මේ ශබ්දේ ත්‍රිවතාවේ දෙගුණ කරනවා. ඒක ශබ්දේ ත්‍රිවතාවේ දෙගුණ කරනවා කියලා කියන එකේ තේරුම මේ 10 ඍණ දෙකෙන් වැඩි වෙන්නේ. එහෙම නැතුව 10 ඕක වැඩි කියලා 10 ඍණ 4 කියලා දාගන්නේ. ඒ කියන්නේ දෙගුණේ පුරා කියලා i කියන එක සමානයි දෙක වැඩි කිරීම 10 ඍණ 7යි. i නෝට් කියලා කියන්නේ 10 ඍණ 12. දැන් අපිට සමීකරණ ආයතනයේ කාර්යස් කරන්න ගියම b සමානයි 10 log 10 i බෙදීම i නෝට් ආදේශ කරපුවාම i ට දානවා දෙක වැඩි කිරීම 10 ඍණ 7යි. i නෝට් කියන්නේ 10 ඍණ 12යි. මේක උඩට ආපුවම 10 5 ගන්න දැන් පොලිපාන්තු ඉගෙනගෙන තියෙනවා. ලබන කොට වැඩි කිරීමක් කියලා කියන්නේ එකතු කිරීමක්. එහෙනම් log 10 දෙක ධන 10 log 10 10 5 මේක සුළු වුණාට පස්සේ අපිට හදාගන්න පුළුවන් ලබන කොට බලන්න ඕනේ මේ අපි ලබන කොට මේ මල්ලදක් වගේ තමයි දාලා තියෙන්නේ. log 10 දෙකක් කියලා කියන්නේ 0.3 බිඳුව. ඒතර මේක 10 නැත්නම් 3.1 බිඳුවක් කියනවා. අනිත් පැත්ත වැටලා ගත්තට පස්සේ log 10 10 5 කියන්නේ 5යි 10 වර 5 කියන්නේ 50යි 50යි මේ තුන එකතු 53 ඩෙසිබල් කියලා එන්නේ වැරදි විදිහට තේරුම් ගන්න හදන්න යන්න එපා. දෙගුණයක් කරනවා කියන එකේ තේරුම දෙක වැඩි කිරීම 10 න් 7ක් වෙන මිසක් වෙන අදහසක් ඇති කරගන්න එපා. ඊට පස්සේ මම දාලා තියෙනවා මේ වේදනා දේහාලියයි ශ්‍රවිතා දේහාලියයි සංඛ්‍යාතයත් එක්ක වෙනස් වෙන ප්‍රස්තාරයක් මම මේ හදලා තියෙනවා. මේක ගත්තාම
මේ දාලා තියෙන්නේ x අක්ෂයේ තියෙන්නේ සංඛ්‍යාතය. y අක්ෂයේ තියෙන ත්‍රිවිධ මට්ටම අද මම ත්‍රිවිධාවය කියලා දාලා තියෙනවා. ඒක ත්‍රිවිධ මට්ටම වෙන්නත් පුළුවන්. එතකොට දැන් මම දාලා තියෙන බිංදුව 20 උඩ තියෙන්නේ 120යි. 120නේ අපි මේ දුර ත්‍රිවිධ මට්ටම වේදනා දේහාලිට අතිපො මෙතන මේ තියෙන සංකීර්ණ සූරය නිකුත් කරනවා. මේ සංකීර්ණ සූරය නිකුත් කරුවට පස්සේ මේ සංඛ්‍යාතයත් එක්ක වේදනා දේහාලි වෙනස් වෙන හැටම ඔය දාලා තියෙනවා. ඊට පස්සේ මේ යට තියෙන්නේ යට ඇදලා මේ තියෙන ප්‍රස්තාරයෙන් පෙන්නන්නේ සංඛ්‍යාතයත් එක්ක ශ්‍රමිත දේහාලි වෙනස් වෙන හැටි. දැන් උගලට පේන මේ විදිහ බැලුවම මිනිස් කන ඊටම සංවේදී වන සංඛ්‍යාව 2000 හර්ට්ස්. ඒ කියන්නේ 2000 හර්ට්ස් වලදී 0 ඩෙසිබල් වලට වඩා අඩු එකක් මෙයාට ඇහුම්කන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් 100 හර්ට්ස් සංඛ්‍යාතයක් නිකුත් කරුවොත් එහෙම 100 හර්ට්ස් සංඛ්‍යාතයක් නිකුත් කරුවොත් එහෙම ඒ මනුස්සයෙක් මේක ඇහුම්කන් දෙන්න බැරි වෙනවා. 100 හර්ට්ස් වලට යාට ඇහෙන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ 100 හර්ට්ස් වලට බිඳුරට වැඩි අගයක් තමයි තියෙන්නේ. ඒ හින්දා සංඛ්‍යාතයත් එක්ක මේ ශ්‍රමිත දේහාලය වේදනා දේහාලය කියන වෙනස් වෙනවා. දැන් උගලට පේන මේ 120ට වඩා වැඩි 1000 හර්ට්ස් වලදී වේදනා දේහාලය. ඒ හින්දා සංඛ්‍යාතයත් එක්ක මේ ත්‍රිවිධ මට්ටම කියන එක වෙනස් වෙනවා. ඊට පස්සේ අපි අන්තිම කාරණා තමයි අපි කාරණා තුනක් කතා කරුවා. මේ එකක් තමයි තාරතාවය, අනිත් එක විපුලතාවය. මේ තුන්වෙනි ගුණාංගය තමයි ධ්වනි ගුණය. ධ්වනි ගුණය කියලා කියන්නේ දැන් ධ්වනි ගුණේ ඇවිල්ලා වෙනස තමයි දැන් අපිට එකම සාරතාවයේ එකම හඬේ සර තියෙන ශබ්ද දෙක නිකුත් කරොත් එහෙම තාමත් අපිට මේ වෙනස හඳුනා ගන්න පුළුවන්. එන්න මේ වෙනස හඳුනා ගන්න හේතුව තමයි මේ වගේ ධ්වනි ගුණය වෙනස් වෙන. ඒ ධ්වනි ගුණය වෙනස් වුණාට පස්සේ එකම සංඛ්‍යාතේ එකම හඬේ සර තිබුණා අපිට හඬවලට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒත් මේ ධ්වනි ගුණය කියන එක අදාළව තියෙන්නේ අදාළ තරංගාකෘති හැඩීමක්. මේ තියෙන එකම සංඛ්‍යාතයක් තියෙන මේ උපකරණ තුනකින් නිකුත් කරපු තරංග වල ආකෘති ටික ඇඳලා තියෙනවා. සකසුවක් ගත්තාම මෙන්න මේ වගේ සයින් මාත්‍රයක විදිහේ ප්‍රස්තාවයක් තමයි ලැබෙන්නේ. වයිලින් එක ගත්තොත් වයිලින් එක දෙන්න තියෙන්නේ සයින් මාත්‍රය වගේ වුණාට එහෙම නෑ. කලතුරු තියෙන විදිහ තමයි මේ වක්‍රය වෙනස් වෙලා තියෙන්නේ. මේ අන්තිමට ඇඳලා තියෙන එකේ මෙන්න මෙහෙම ත්‍රිකෝණාකාර විදිහට තමයි මේ පියානෝගේ වෙනස් වෙලා තියෙන්නේ. උනට පේන මේ එකම සංඛ්‍යාතයේ තියෙන තරංග තුන නිකුත් කරලා තියෙනවා. අපි අපිට මේ වෙනස හඳුනා ගන්න පුළුවන්. ඒක හේතු වෙලා තියෙන මොකද්ද? මේ ධ්වනි ගුණය වෙනස් වෙන. ධ්වනි ගුණය වෙනස් වෙන හේතු වෙලා තියෙන මොකද්ද? මේ තරංග වල ආකෘති හැඩය වෙනස් වීම හින්දා තමයි අපිට වෙනස හඳුනා ගන්න පුළුවන්. සංගීත තරංගයක් අපිට සරල අනුවර්ති තරංග ගන්නවා විවේචනය කරන්න පුළුවන්. මේක අපිට ඒරෝ සිලබස් එකේ ලොකුවට කතා කරන්නේ. හැබැයි මේ හරිය ගන්නවා මේක සංකීර්ණව ඉගෙන ගන්න තියෙනවා. මේ සංකීර්ණ තරංගයේ සරල අනුවර්ති ගන්නවා විවේචනය කරන එක ලස්සනමක් කියනවා. මේක කියන්නේ ෆෝරියර් විශ්ලේෂණය කියලා කියන්නේ. මේකෙදි මම මේ ඇඳලා තියෙන්නේ සංකීර්ණ තරංගෙදි මේ තරංගය ගත්තම අපිට කියන්න බැහැ මේ තරංගය කොහොමද තියෙන්නේ කියලා. මේ තරංගය තමයි මේ තරංග ගණනාව විභේදනය කරලා තියෙන්නේ. මම මේ තරංග විභේදනය කළා දෙන එක F නෝඩ් අන්තික දෙකයි F නෝඩ් 3යි F නෝඩ් 4යි F නෝඩ් වලින් විදිහට මේ සංඛ්‍යාතවල විදිහට මේ තරංග විදිහට වෙන් කරලා තියෙනවා. මේකේ මේ F නෝඩ් වලට කියනවා මූලික ස්වරය කියලා කියන්නේ. ඒතකොට මේකේ දෙකයි F නෝඩ් 3යි F නෝඩ් 4යි F නෝඩ් කියලා කියන්නේ උපරිතාන මතකත් අපි නලවල කම්පන තන්තුල කම්පන වල ඔය උපරිතාන කියන කතා කරා. ඒ වගේම මේ සංකීර්ණ තරංගය විභේදනය කරලා තියෙනවා උපරිතාන ගණනාව. ඊපස්සේ දැන් අපිට මේ පිරිමි කටහඬක් ගත්තොත් එහෙම පිරිමි කටහඬක සංඛ්‍යාතේ 10000 හර්ට්ස් දක්වා පරාසයක තියෙනවා. ගැහැණු කටහඬක සංඛ්‍යාතේ 12000 හර්ට්ස් දක්වා සංඛ්‍යාත පරාසයක තියෙනවා මේ කටහඬේ සංඛ්‍යාත.